සම්මා සම්බුදු සරණයි සදහැවතුනි. ප්‍රඥාවෙන් අවිද්‍යාව දුරවන විට බිය සහ සැක නැතිවන බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඇත්ත ඇති සැටියෙන් දැක උතුම් වූ නිවනින් සැනසෙන්නට ඔබහට ප්‍රඥා පාරමිතාවක්ම වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා තම 20 වන විවාහ සංවත්සරය වෙනුවෙන් නෙළුම් උයන මැටිකොටුව දංකොටුව පදිංචි WA නිහාල් ජයසාන්ත මහතා සහ නිරෝෂා කරුණාරත්න මහත්මිය. එසේනම් සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සවම සාදුනාදදී තෙවරක් නමස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අට්ඨ සත පරියායං වූ භික්ඛවේ ධම්ම පරියායං දේසිස්සාමි තං සුනාථ කතමෝච භික්ඛවේ අට්ඨ පරියායෝ ධම්ම පරියායෝ ද්වේපි මයා භික්ඛවේ වේදනා උත්තා පරියායේන තිස්සෝපි මයා වේදනා උත්තා පරියායේන පංචපි මයා වේදනා උත්තා පරියායේන චපි මයා වේදනා උත්තා පරියායේන අට්ඨාරසාපි මයා වේදනා උත්තා පරියායේන චත්තිංසාපි මයා වේදනා උත්තා පරියායේන අට්ඨ සත්තම්පි මයා වේදනා උත්තා පරියායේන තී. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ බුදුපියාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික උත් පරම ගාම්භීර උත්සී සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. තුන් ලෝකාග්‍ර වූ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවරස පුත්‍ර බඳු වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදු කියන්න. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි, දැන් මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට කාය ප්‍රනිධාන, වා ප්‍රනිධාන, මනෝ ප්‍රනිධාන වශයෙන් දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී යන සමතිංසක් පාරමී පූර්ණේ කරලා එදා ඇසතුරුක්ෂ මූලයේදී ලෞතර බුද්ධ රාජ්‍යයට සුදුසුකම් ලබා දස බිම්බරක් මරසෙන් පරදවලා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්නට යෙදුණා. සම්බුද්ධත්වයට පත් වුණ තථාගතයන් වහන්සේ දෙව් මිනිස් සත්වයාට හිතානුකම්පාවෙන් යුක්තව අවුරුදු 45ක් ලෝකේ වැඩ ඉඳිමින් ධර්මානුශාසනා පවත්වන්නට යෙදුණා. අප්‍රමාණ දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසුන්, සියලු සත්වයන් බොහෝ දෙනෙක් සුගතිගාමී වුණා, නිර්වාණ සාන්තියට පත් වුණා. අපිත් සූදානම් වෙන්නේ මේ වෙලාවේ ඒ නිවන් සම්පත්තිය ලබන්නට හේතු උපනිශ්‍රේ වන ආකාරයට ධර්මානුශාසනාවකට ඇහුම්කන් දෙන්න. අද දවසේ මේ ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ
සංයුක්ත නිකායේ වේදනා සංයුත්තයේ අට්ඨසත පරියාය වර්ගයේන අට්ඨසත පරියාය සූත්‍ර දේශනාව. ඒ කියන්නේ කරුණු 8කින් ආකාර 8කින් න්‍යායන් 8කින් දේශනා කොට වදාළ ධර්ම දේශනාවක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. විශේෂයෙන්ම වේදනාව පිළිබඳව තමයි මේ සූත්‍රය තුල කියවෙන්නේ. ඉස්ලාම අපි වේදනාව කියන්නේ කුමක්ද කියන කාරණාව අවබෝධ කරගමු. අපි ළඟ තියෙනවා ගතක්. ඒ කියන්නේ ශරීරය. ඒ වගේම සිත අපිට තියෙනවා. මේ ශරීරය රූපය කියලා කියනවා. එතකොට මේ අපි දරාගෙන ඉන්නේ ස්ත්‍රී පුරුෂ වශයෙන් රූපයක්. ගිය ආත්මෙ මේ ආත්මෙට එහෙම ওই රූපේ කිසිම කොටසක් අරගෙන ආවේ නැහැ. ඊළඟට මේ ආත්මෙන් යනකොට කිසිම කොටසක් අරගෙන යන්නෙත් නැහැ. මව්කුසේදී තමයි මේ රූපය පහළ වෙලා මේ රූපේ හැදුනේ. මැරිලා යනකොට රූපය අත්හැරලා යන්නේ. එනකොට ගෙනාවේ නැති, යනකොට අරගෙන යන්නේ නැති, ආවට පස්සේ සකස් වුණ හැබැයි මට ඕන විදිහට නෙවෙයි. අපිට මේ ලැබිලා තියෙන ශරීරයෙන් අපි කවුරුවත් සතුටු වෙන්නේ නැහැ. අපේ ශරීරයෙන් අපි සතුටු වෙනවද කියලා ගත්තොත් නැහැ. මීට වඩා තව ටිකක් ලස්සනව හිටියානම්, මීට වඩා තව ටිකක් උසත මහතර නිරෝගීව හිටියානම්, දැන් ඔය කට්ටිය එක එක දේවල් කරනවනේ ලස්සන වෙන්න කියලානේ. සෑන් පවුඩර් දානවා, මූණ නොයෙක් විදිහට තොල් පොටවල් පාට කරනවා, ඇස් බැමි පාට කරනවා නේ. එක විදිහට හදනවා. ඒ කියන්නේ ලැබිලා තියෙන රූපෙන් සතුටු වෙන්නේ නැති හින්දා එහෙම කරන්නේ. ඒ කියන්නේ ලැබිච්ච රූපේ මදි. ඒ කියන්නේ Tamanට ඕනාවට මේක හැදුන්නේ නැහැ. ඊළඟට මේක පවත්වමින් ඉඳලා යම්කිසි දවසක මේක අත්හරිනවා. එතකොට සත්වයායයි කියන්නේ ওই රූපේ විතරක් නෙවෙයි. ওই රූපේ ඇසුරු කරගෙන තියෙනවා සිතක්. සිත කියන කාරණාව නිශ්චිත අහවල් තැන සිත තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. ඒ කියන්නේ එක තැනක. හැබැයි දේශනා කළා තියෙනවා අසරීරං ගුහාසයන් කියලා. ශරීරේ නැමැති ගුහාවේ තමයි තියෙන්නේ. ඒ අනුව පෙන්නනවා සිත පහල කරන ස්ථාන 6ක් තියෙනවා අපි ළඟ. ඒ තමයි ඇසේ සිත පහල වෙනවා. ඇසේ සිත පහල වෙනකොට තමයි අපිට මේ පෙනෙන්නේ. නැතුව මේ මස් ඇහැට පේන්නේ නැහැ. මස් ඇහැට පේනවා නම් ඇහැ ගලවලා මේ පීරිසියක් උඩ තිබ්බහමත් පේන්න ඕන. එහෙම පේන්නේ නැහැ. මරුණ කෙනාගේ ඇහැට පේන්නේ නැහනේ. ඒ කියන්නේ ඇහැ කියන දේ ආධාර කරගෙන ඇසේ පහළ වෙන සිතට තමයි පේන්නේ. ඒකට කියනවා චක්කු විඤ්ඤාණ චිත්තය කියලා. නේද? ඊළඟට කනට කන කියන දේ තිබ්බට පමණක් මදි. එතන සෝත විඤ්ඤාණය පහළ වෙන්න. දැන් මලමිනියට ඇහෙන්නේ නැත්te සෝත විඤ්ඤාණය නැති හින්දා. කනක් නැති හින්දා නෙවෙයි. ඊළඟට ගාන විඤ්ඤාණයට තමයි නහයට දැනෙන්නේ. ජීවහා විඤ්ඤාණයට තමයි දිවට දැනෙන්නේ. කාය විඤ්ඤාණයට තමයි ශරීරයට දැනෙන්නේ. මනෝ විඤ්ඤාණයෙන් තමයි ඔය හිතට දැනෙන දේවල් ඔක්කොම මතක් වෙන දේවල් දැනගන්නේ මනෝ විඤ්ඤාණයෙන්. දැන් ටක් ගාලා රුවන්වැලිසෑය මතක් කරගන්න කිව්වොත් මතක් කරගන්න පුළුවන්. ඒ මතක් කරගත්තේ මනෝ විඤ්ඤාණයෙන්. එතකොට ඔන්න සිත
උපදින තැන් 6ක් තියෙනවා. ඇස කන නහය දිව කය මන. එතකොට ඔන්න අපි ළඟ සිතක් තියෙනවා කයක් තියෙනවා. මේ දෙක එකතු වෙනකොට තව જાතියක් ක්‍රියාත්මක වෙනවා. එක සිතක් සමග තමයි සිතක් ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවට කියනවා සිතුවිලි කියලා. සිතුවිලි හිතයි දෙකක්. හිතේ තමයි සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. ඒ විදිහට ක්‍රියාත්මක වෙන හිතුවිලි 52ක් තියෙනවා අපි ළඟ. ආන්ගේ හිතුවිලි 52 ඒවට කියනවා චේතසික කියලා පාලියෙන්. චෛතසික කියන සංස්කෘතයෙන්. සිංහලෙන් හිතුවිලි කියලා කියන්නේ. එතකොට ඒ සිතුවිලි 52කින් එක සිතුවිල්ලක් තමයි වේදනාව කියලා කියන්නේ. එතකොට වේදනාව කියන්නේ සිතුවිල්ල. වේදනා සිතුවිල්ලෙන් මොකද්ද කරන්නේ? අරමුණේ රසය විඳින එක තමයි වේදනාවෙන් කරන්නේ. එතකොට ඇහැට කනට නහයට දිවට කායට මනට කියන ආයතන 6කින් අරමුණු වෙනවා. ආන්ගේ එන අරමුණු ඒ අරමුණේ ස්වභාවය මනාකොට විඳින්නේ වේදනාවෙන්. ඒ වේදනා සිතුවිල්ලෙන්. දැන් උදාහරණයක් බොහොම ලස්සන රූපයක් දකිනකොට අන්න එතන විඳිනවා සැප වේදනාවක්. නේද? හොඳ කෑමක් එහෙම දකිනකොට සැප වේදනාවක්. පෙනුමෙන් නම් අද හොඳට කෑම තියෙනවා කියලා සතුටෙන් ගිහින් වාඩි වෙලා කනවා. ලුණුත් නැහැ මිරිසුත් නැහැ. මොකද්ද තියෙන්නේ? අන්න දුක් වේදනාව. එතකොට ඇහැට ආවේ රූපේ එතනදි වින්දා. හැබැයි දිවට අර අපිට ඕන ආකාරයට නැති වෙනකොට අන්න එතන දුක් වේදනාව. ඔය විදිහට ඇහැට එන අරමුණෙහි රසය විඳින බව වේදනාවයි. කනට එන අරමුණේ, නහයට එන අරමුණේ, දිවට එන අරමුණේ, කයට එන අරමුණේ සහ මනසට එන්නා වූ අරමුණෙහි රසය විඳින බව වේදනාවයි. එතකොට මේ අපි හැම කෙනාම ළඟම ওই වේදනාව තියෙනවා. වේදනා සිතුවිල්ල තියෙනවා. හැබැයි අපිට ඒක දැනෙන්නේ නැහැ. අපි හිතානින්නේ ඒක මම කියලා. ඒක මම නෙවෙයි වේදනා චෛතසිකයේ ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වේදනාව වේදනාස්කන්ධය පිළිබඳව තමයි මේ සූත්‍රයේ වදාළේ. අට්ඨසත පරියාය සූත්‍රය කියන්නේ මේ සූත්‍ර දේශනාවේදී මේ වේදනාව ආකාර 8කින් විස්තර කළා. ආකාර 8කින් මේ සූත්‍රයේදී වේදනාව විස්තර කරලා තියෙනවා. මොකද නිවන් දකින්න නම් අනිවාර්යෙන් වේදනාව අවබෝධ කරන්නම ඕන. ඇයි වේදනා පච්චයා තණ්හා. තණ්හාව හටගන්නේ වේදනාව තුලයි. හැම සත්‍යයකම තණ්හාව වේදනාව නිසා ඇති වෙලා තියෙන්නේ. ඒතොර වේදනාව හරියට අවබෝධ කළා නම් ඒ උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා උන්වහන්සේලා තුල වේදනා කියන මාත්‍රයක් තියෙනවා. හැබැයි තණ්හා කියන පැත්තට යන්නේ නැහැ. අපේ ස්වභාවය තමයි වේදනාවක් එනකොට ඒක තණ්හාවට ගිහිල්ලා තණ්හාවෙන් උපාදාන කරලා උපාදානෙන් කර්ම හදලා නැවත ඒ කර්ම විපාක දීම් වශයෙන් උප්පත්තියකට යනවා. එහෙමනම් පින්වත්නි මේ වේදනාව අවබෝධ කරගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අට්ඨාරස පරියායං වූ භික්ඛවේ ධම්මපරියායං දේසිස්සාමි. මහණෙනි ආකාර 8කින් යුක්ත ධර්මපරියායක් අද දේශනා කරමි. මම ඔබලාට අංග 8කින් යුක්ත ධර්මපරියායක් දේශනා කරමි. තං සුනාත
එය මනාව අසත්වා කියලා උන්වහන්සේ වදාලා. කතමෝච භික්කවේ අට්ඨපරියායෝ ධම්මපරියායෝ. කුමක්ද මහණෙනි ඒ කරුණු 8කින් යුක්ත මාර්ගය න්‍යාය ඒ ධර්ම පරියාය ඒ ධර්ම න්‍යාය කුමක්ද කියලා අහනවා. එතකොට මේ වේදනාව තමයි මෙතන වේදනාස්කන්ධය තමයි මෙතන ආකාර 8ක් යටතේ විස්තර කරන්නේ. මොකද පින්වත්නි අපි මුලින්ම පැහැදිලි කළා වේදනාව අවබෝධ කරපු කෙනෙක් මේ සසර දුකෙන් නිදහස් වෙනවා. මේ පින්වතුන් අහලා ඇති අපේ බුද්ධ ශාසනයෙහි සාමින්වහන්සේලා 39ක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉගෙනගෙන භාවනාවට වැඩියා. වනාන්තරේ භාවනා කරනවා. උන්වහන්සේලා කතිකාවතක් ඇති කරගත්තා. මේ කතාව භාවනාවට ලොකු හතුරෙක්. ඒක නිසා අපි මේ කිසිම කාරණයකදී ජීවිතාන්තරායකදීවත් අපි කතා නොකරමු කියලා කතිකාවතක් ඇති කරගත්තා. සාකච්ඡාවක් ඇති කරගත්තා. දැන් උන්වහන්සේලා භාවනා කරගෙන ඉද්දී විශාල කොටියෙක් කෑම හොයමින් යනකොට මේ හාමුදුරුවෝ ඉන්නවා දැක්කා. කොටිය ඇවිල්ලා අර භාවනාවේ ඉන්න ස්වාමින්වහන්සේලා ළඟට පැනලා බෙල්ලම හපලා බෙල්ල කඩා ගන්නවා. කඩලා අරගෙන ගිහින් අනුභව කරනවා. හැබැයි මුන්නහන්සේලා කෑ ගහන්නේ නැහැ. ඇයි? අර ඇති කරගත්ත කතිකාවත තියෙනවනේ. ජීවිතාන්තරායකදීවත් කතා කරන්නේ නැහැ කියලා. අතර ඒ තරම් ධර්මයට හිත යොමු කරලා තමයි මේ ශාසනයේ උත්තමය වැඩ හිටියේ. ඊට පස්සේ ওই විදිහට ස්වාමින් වහන්සේලා 14 දිනක්ම අඩු වුණා දවසින් දවස. ඉතින් මේ භික්ෂුන් වහන්සේලාගේ මේ අඩුව දැකලා නැවත සංඝ රත්නේ ඒකරාශි වෙලා කතිකාවතක් ඇති කරගන්නවා ජීවිතාන්තරායකදී කතා කරන්න කියලා. දැන් භාවනාවේ ඉන්නකොට අර කොටියා වෙනදා වගේම ඇවිල්ලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බෙල්ලෙන්ම අල්ලගෙන ඇදගෙන යන උන්වහන්සේ කෑ ගැහුවා අනික් ස්වාමීන් වහන්සේලා භාවනාවේ මිදිලා එනකොට බෙල්ල උගුරු දණ්ඩ ගාවෙන්ම කඩලා ඇදගෙන ගිහින් ගලක් උඩට. දැන් ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දැනගත්තා දැන් ආයේ කොච්චර කරත් බෙල්ල ගාවින් කඩලා බේරන්න බෑ. එහෙනම් තියෙන්නේ මේ අන්තිම වෙලාවේ හරි ධර්මයේ තුල හිත පිහිටවන්නට යෙදුනොත් මහලාභයක් වෙනවා. අර ස්වාමීන් වහන්සේලා කෑ ගහලා කියනවා ආයස්මතුනි වේදනානුපස්සනාව වඩන්ට. දැන් ඉතින් උගුරු බටේ ගාවින් බෙල්ල කැඩුවට පස්සේ කොච්චර වේදනාවක්ද නේ? අන්න කිව්ව ආයස්මතුනි වේදනානුපස්සනාව වඩන්ට. ඊරසේ ස්වාමීන් වහන්සේලා මහා සතිපට්ඨාන සූත්‍රේන වේදනානුපස්සනාව ඇහෙන්න සජ්ජායනා කළා. වෙනම භාවනා මාර්ගයක් තියෙනවා වේදනානුපස්සනාව කියලා. සතර සතිපට්ඨාන. අර ස්වාමීන් වහන්සේට දැන් මේ කියන එක ඇහෙනවා ගල උඩට අරන් ගිහලා කොටිය කන්න පටන් ගත්තා. කකුල් දෙක හරියෙන් මස් ඉරහිරා කනවා දැන්. උන්වහන්සේ අර සතා මස් ඉරහිර කනකොට ලොකු වේදනාවක් හට ගන්නවනේ. ඒ හටගන්න වේදනාව මම මගේ ආත්මය වශයෙන් ගන්නෙ නැතුව ඒ තුල අනිත්‍ය දකින්නට යෙදුණා. කලින් නොතිබී ඇති වුණ මේ වේදනාව ඉතිරි නැතුව නැති වෙලා යනවා කියන අනිත්‍ය සංඥාව වැඩුවා. ඒ වේදනාව දුකක්මයි දුක්ඛ සංඥාව වැඩුවා. ඒ වේදනාව කියන එක තුල සත්පුජ්‍යලාත්මයක් නැහැ. අනාත්ම සංඥාව වැඩුවා. මේ විදිහට ධර්මය දකිනකොට දෙදන මණ්ඩලයේ ගාවට කනකොට පින්වත්නි
සෝතාපන්න ඵලයට පත් වුණා කියලා සඳහන් කරනවා. ඉන හරියට කනකොට සකදාගාමී වුණා, පපු මට්ටමට කනකොට අනාගාමී වුණා, ඔළුව හරියත් එක කනකොට රහත් වෙලා පිරිනුවම් පෑවා. අන්න බලන්න එතකොට පින්වත්නි, මොකද වේදනානුපස්සනාව පුරුදු කරලා තිබ්බ හින්දා. දැන් අද කාලේ අපි දැකලා තියෙනවා මැරෙනකොට තියෙන වේදනාව තමයි දරුණුම වේදනාව. මැරෙනකොට සමහරුන්ට බඩ ගිහිල්ලා, මූත්‍ර ගිහිල්ලා, දඟලලා මැරෙන්නේ. එහෙම මැරෙන ඔක්කොම තරහින් මැරෙන්නේ. කෙලින්ම හතර අපායෙන්වත් ගැලවෙන්න බෑ. ඇයි අද කාලේ බලන්න වාහනවලට අහු වෙලා, චප්ප වෙලා, බෝම්බ පුපුරලා, ඊට පස්සේ සුනාමි වගේ ව්‍යසන, ජල ගැලුම්, ලෙඩ රෝග ආබාධ හැදිලා මහා විදිහට ස්පිරිතාලවල අපි දැකලා තියෙනවා නහයෙන් බට දාලා, මූත්‍ර බට ගහලා, ගොඩයෙන් බට දාලා, මැෂින් වලට හයි කරලා, තැන් තැන් වලින් හිල් කර කර ඇඟට ලේ දෙනවා, තව තැන් වලින් ඉන්ජෙක්ෂන් ඇඟට විදිනවා. ඉතින් එතකොට මහා වේදනාවක් මරණාසන්න අවස්ථාවේ. අපේ ස්වාමීන් වහන්සේ රෝහලේ ඉන්න වෙලාවේ අපි ළඟ හිටියා රාත්‍රියේ. හැන්දෑවේ 7 ඉඳලා උදේ 7 වෙනකොට 7 දෙනෙක් මැරුණා. ඉතින් මං එදා බලාගෙන හිටියා මේ ගේනවා පපු එකක්කුමයි ගෙනලා ටික වෙලාවක් යනකොට මැරෙනවා. මැරෙන්න ලැහැත් වෙනකොට දොස්තරලා ටික ඇවිල්ලා අර විදිහට නහයෙන් බට දාලා, මූත්‍ර බට දාලා, මැෂින් හයි කරලා අර මැරෙන්න යන කෙනාට මෙහෙම පපුවට අත් දෙක තියලා පපුව තද කරනවා. අර හෘද ස්පන්දනයේ ශ්වසන ක්‍රියාව නතර වෙන්න නොදී. ඉතින් ඒවා දාඩිය දාගෙන මෙව කරන්නේ. ඒක කොච්චර වේදනාවක් ඇද්ද? නේ මරණාසන්න අවස්ථාවේ. එතකොට මේ වේදනාවෙන් මැරෙන්නේ මොකෙන්ද? තරහින් නෙවෙයිද? අපිට මధుරයක් කනකොට කොච්චර අපහසුද? එහෙනම් අර වගේ අත් දෙකින් තද කරනකොට කොච්චර අමාරුද? කොච්චර අසරණ වෙනවද? එහෙම තරහින් මැරෙන කිසිම කෙනෙක් ආය මනුස්සවත් වෙන්නේ නැහැ. අර ආලවක යක්ෂයාගේ කතාව එහෙම තියෙන්නේ තරහින් මැරිලා නිදියන එක්කුනේ නේද? ඒවා කියන්න වෙලාව නෙවෙයි දැන්. අන්න එතකොට පින්වත්නි, ඒ වගේ තරහින් මැරෙන බොහෝ පිරිසක් හතර අපාවල උපදින්නේ. එහෙනම් බණ කියන මටත්, බණ අහන ඔබටත් ඔය ඉරණමට මූණ දෙන්න වෙනවමයි. මොන විදිහට ජීවත් වුණත් ඔය කියන තැන නම් එනවමයි. ඒක තරුණ කාලෙද, කුඩා කාලෙද, මහලු කාලෙද කියලා නෑ. එහෙනම් ඒ තැනට හිත හදාගන්න දැම්මම ධර්මයේ ප්‍රගුණ කරලා තිබ්බොත්, වේදනානුපස්සනාව වඩලා තිබ්බොත් අපිට ඒ අවස්ථාවේදී අපේ හිතට කෙලෙස් උපදින්න නොදී අපිට ඒ අවස්ථාවේදී හොඳින් මුහුණ දීලා ඊළඟ භවයේ සුගති පරායන වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අඩුම සෝවාන් ඵලයට හෝ එහෙම නැත්නම් අරහත් ඵලයට හරිපත් වෙලා පිරිනුවම් පාන්න පුළුවන්. ඒ නිසා මේවා දැන් අපි ප්‍රගුණ කරගන්න ඕන ඒවා මිසක් අර මැරෙනසන් අවස්ථාවේදී ගිහිල්ලා නිකන් ගොඩාක් කට්ටි කරන්නේ මොකද්ද? මැරෙන්න ලැහැත් වෙනකොට වයසට ගිහිල්ලා හාමුදුරුවෙක් කරන කියලා පිරිත් ටිකක් කියනවා. එහෙමනේ. එහෙම ටිකක් කිව්වට එයා දන්නෙත් නෑ මොකද්ද මේ කරන්නේ කියලා. ඔය අනුරාධපුර පැත්තේ එක මිනිස්සෙක් ඉඳලා තියෙනවා දඩයන් කරන. ඒ දඩයන් කරන මිනිස්සයා දරුවෝ ටිකක් හොඳට ඉගෙනගෙන හොඳ රස්සා කරනවා. දඩයන් කර කර ඉඳලා වලවල් හදලා ඒවට සත්තු මැරුණාම ලී උල් කරන ගිහිල්ලා උඩ ඉඳලා අනිනවා. ගල් දාලා මරනවා. මඳු ගහනවා. අර තුවක්කු වලට තුවක්කු බඳිනවා, කඳම් බඳිනවා කියලා කියන්නේ. ඒකට වෙඩි බෙහෙත් පුරවලා නූලක් ඇදලා තිනවා. ඒකේ ගිහින් සතා හැප්පෙනකොට මේක පත්තු වෙලා මැරෙනවා. ඔය වගේ මෙයා පව් කර කර හිටියා. වැව්වල මාළු අල්ලල්ල. අවසානයේදී මොකද වුනේ? මැරෙන්න යන වෙලාවේ හාමුදුරුවෝ එක්කන කියලා පිරිත් ටිකක් කියනවා. දැන් 50 දිනකොට. දැන් හාමුදුරුවෝ පිරිත් කියනවා. පිරිත් නූල අතට දීලා තියෙනවනේ. මෙයා අර පිරිත් නූල අරගෙන
ඇඟිල්ල වටේ ඔතනවා මෙහෙම පිරික් කියන ගමන්. හාමුදුරුවෝ අහනවා මොකද මේ කරන්නේ? උපාසක කරන්නේ. එතකොට මෙයා කියනවා නෑ මම මේ කඳන හිර කරනවා කියනවා. ඒ කියන්නේ අර එදා සත්තු දඩයන් කරනකොට අර තුවක්කු බඳින එකට අර නූල හිර කරන එකට කියන්නේ කඳන හිර කරනවා කියලානේ. හාමුදුරුවෝ පිරික් කියනවා එයාගේ මානසිකත්වයේ තියෙන කොතනද? එයා අර නූලෙන් කඳන හිර කරනවා කියන්නේ එතන තමයි යා ඉන්නේ. ඉතින් මෙහෙම පිරිත් ලොරියක් කිව්වත් වැඩක් නෑ දැන්. හාමුදුරුවෝ 1000ක් එකතු වෙලා පිරික් කිව්වත් වැඩක් නෑ දැන්. ඇයි? එයාගේ මානසිකත්වය අතන අන්න ඒවට කියන්නේ මැරෙනකොට කර්ම නිමිත්ත ගති නිමිත්ත පහළ වෙනවා කියලා. කරපු පව්කම් ඔක්කොම මනසට පේන්න පටන් ගන්නවා. එතකොට එයා ජීවත් වෙන්නේ එතන. එහෙම ජීවත් වෙලා ඉඳලා තමයි මැරෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ ඒත් පිරිත් කියාගෙන ගියා. අන්තිමේදී තවත් පිරිත් කියන යනකොට මෙයා එකපාරට කෑ ගහගෙන හාමුදුරන්ගේ ඇඟට පැන්නා. ඇයි කියලා අහවම ලොකු මස් කුට්ටියක් කන්දක් වගේ මස් කුට්ටියක් ඇවිල්ලා මෙයා වහගත්තා. දැක්කා. හාමුදුරන්ගේ ඇඟට පැනලා සෙනෙන් මැරුණා. ආම් බලන්න. කර්මය කරපු කර්ම ටික පෙනුණා. ගති නිමිත්ත පහළ වුණා. කෙලිම ප්‍රේතාත්මේ. අන්න එහෙනම් පින්වත්නි අපි කුසලයේ සමාදන් වෙලා කුසලයේ ප්‍රගුණ කරොත් අපේ හිස ගෙලෙන් වෙන් වුණත් අපේ සිහියෙන් හිටියොත් හිත කුසලයේ තුල තියාගෙන අපිට මේ ජීවිතයේ සුගතිගාමි කරගන්න පුළුවන්. නැත්නම් අනිත්‍ය ආදී ගැඹුරෙන් මෙනෙහි කරගත්තොත් නිවන් දකින්න පුළුවන්. එහෙනම් මේ ආකාර 8කින් මේ සත්‍යය තුළ තියෙන වේදනා ස්කන්ධයයි දේශනා කරන්නේ. මුලින්ම වදාලා ආකාර 2කින් වේදනාව විස්තර කළා. ආකාර 2කට මොනවාද මේ වේදනා 2? කායිකාච චේතසිකාච ඉමා උච්චති භික්කවේ ද්වේ වේදනා. වේදනා 2ක් තියෙනවා. මුලින්ම මොකද්ද? කායික වේදනාවයි මානසික වේදනාවයි කියලා. මතක තියාගන්න ඕනේ. කායික වේදනාව කිව්වහම අර ඉස්සෙල්ලා අපි කිව්ව විදිහට කායික වහට ගන්න කැක්කුම්, දැවිලි, තැවිලි, රිදීම්, කැසීම්, කොන්දේ කැක්කුම්, බඩේ කැක්කුම්, ඔළුවේ කැක්කුම්, නොඑක් කණ්ඩ බැරි, වැසිකිලි කැසිකිලි කරගන්න බැරි, ඇවිදින්න බැරි මේ වගේ ඇති වෙන කායික වේදනා සියල්ල සහ ඊළඟට චේතසික කියන්නේ මානසික වේදනා. දැන් ගොඩාක් පිරිස කායික වේදනා වගේම මානසික හිත් ඇවුල්, මානසික අමනාප, මානසික වේදනා වලින් ඉන්නේ ගොඩාක් කට්ටිය. ඉතින් ගිහි ජීවිතවල හැම බොහෝ දෙනෙක් හිත අමනාපෙන් තමයි ඉන්නේ. ඒ මානසික වේදනා. දැන් සමහරුන්ට කායික වේදනා වලට වඩා මානසික වේදනා වැඩි. සමහරු තමන්ගේ ඇඟට ගිනි තියා ගන්නවනේ. ඒ කියන්නේ මොකද? අර ඇඟේ එන වේදනාවට වඩා එයාගේ හිතේ තියෙන වේදනාව වැඩි. ඔය මම නුවර ඉන්න කාලේ එක පාන්සුවලකට ගියා. ඒ ගෑනු ළමයා අවුරුදු 18ක් විතර ඇති ගිනි තියාගෙන මැරිලා තියෙන්නේ. හේතුව මොකද? අම්මා තාත්තත් නැහැ, අත්තම්මා ගාව හැදිලා තියෙන්නේ. අවුරුදු 15න්ම පැනලා ගිහිල්ලා. අවුරුදු 15න් විතර යන්නේ ඉතින් ගමේ ඉන්න හොඳම එක්කෙනත් එක්කනේ. නේ? හොඳයිද? නෑ. ගමේ ඉන්න රාරක්කු පෙරන, රාරක්කු විකුණන, බොන නොයෙක් වැරදි වැඩ කරන කෙනා ඒ මිනිස්සෙක් එක ගිහින් තියෙන්නේ. අවුරුදු 30ක් විතර තියෙන. දැන් මේ මිනිස්සයා විවාහ වෙච්ච දවසේ ඉඳලා අර ළමයට නොයෙක් විදිහට රණ්ඩු වෙලා ගුටි බැට දෙනවා. අවසානයේදී හැමදාම මේ දැන් යන්න කාත් කවුරුත් නැහැනේ. දැන් දරුවෙකුත් ඉපදිලා හරියටම වෙසක් පොයේ දවසේ පන්සලට ආවා කියලා පන්සල ගාව ඉඳලම ගුටි බැට දිදී ගෙදර අරන් ගිහිල්ලා දොර පොල්ලෙන් ගහපුවම අත කැඩිලා.
අවසානයේදී මේ වේදනාව ඔක්කොම දරා ගන්න බැරුව මේ කායික වේදනාවට වඩා මානසික වේදනානේ අන්තිමේදී ගිනි තියාගත්තා. ලාම්පු තෙල්ලක ඔළුවෙන්ම හලාගෙන ගිනි තියාගත්තා. දැන් ස්වාමියා එදත් ඇවිල්ලා රණ්ඩු කරලා එළියට ගිහින් බැන බැන ඉන්නවා බීලා ඇඟට ගිනි තියාගත්තා. දරුවත් මේ ළඟ පෙනෙන්න ඉද්දි ගිනි තියාගත්තා. ඒත් කෑ ගැහුවේවත් නෑ ඇඟ අල්ලු වෙලා යනකම්. ඒ කියන්නේ ඇඟේ වේදනාවට වඩා මෙයාගේ හිතේ වේදනාව වැඩි. යන්නේ වල කියනවා මානසික වේදනා කියලා. දැන් ගොඩාක් අංගොඩ එහෙම ඉන්නේ. මේ හොඳට ඉගෙන ගත්ත ළමයි. හිටපු ගාම මානසික ලෙඩ. ඇයි අර මොනවා හරි තදබල දුක් හිතට ඇවිල්ලා ඒවා විසඳා ගන්න ප්‍රශ්න නැතුව සමහර විට එයිම උම්මත්තක වෙලා ඒවා කල්පනා කරලා මානසික රෝගීන් වෙලා අපිට එහෙම ඕන තරම් හම්බ වෙලා තියෙනවා. අන්න එතකොට කායික වේදනා මානසික වේදනා කියලා වේදනා වර්ග දෙකක් තියෙනවා. ඊළඟට දේශනා කොට වදාලා කතමාච භික්කවේ තිස්සෝ වේදනා. කුමක්ද මහණෙනි වේදනා තුන? අන්න වදාලා සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඉමා උච්චති භික්කවේ තිස්සෝ වේදනා. කුමක්ද මහණෙනි වේදනා තුන කියලා අහලා උන්වහන්සේ වදාලා සැප වේදනාව. ඊළඟට දුක්ඛ වේදනාව. ඊළඟට උපේක්ෂා වේදනාව. සැප වේදනාව කායික වශයෙන් හටගන්නා වූ සැප වේදනා. මානසික වශයෙන් හටගන්නා වූ සැප වේදනා. ඊළඟට බොහෝ වේදනා අපහසුකම් දුක්ඛ වේදනා. උපේක්ෂා වේදනා කියන්නේ සැප නැති දුකත් නැති. දැන් මේ වෙලාවේ ගත්තොත් අපිට එහෙම ලොකු සැපකුත් නැහැ. ලොකු දුකකුත් නැහැ. මේ වෙලාවේ තියෙන උපේක්ෂා වේදනා. ඒ කියන්නේ මධ්‍යස්ථ වේදනා කියලා කියන්නේ. එතකොට දේශනා කොට වදාලා සැප වේදනාව ලෝභය මුල් කොට තියෙන්නේ. දුක් වේදනාව ද්වේෂය මුල් කොට තියෙන්නේ. උපේක්ෂා වේදනාව මෝහය මුල් කොට තියෙන්නේ. එතකොට මේ සැප දුක් උපේක්ඛා වේදනා අවබෝධ කරගෙන මේ ලෝභ දෝෂ මෝහ ප්‍රහාණය කරන්නට උන අපි අවබෝධ කරගෙන. එතකොට මේ විදිහට වේදනාව සැප දුක් උපේක්ඛා වශයෙන් උන්වහන්සේ තුන් ආකාරයකට වදාලා. ඊළඟට වදාලා වේදනාව පස් ආකාරයකට. කතමාච භික්ඛවේ පංච වේදනා සුඛ ඉන්ද්‍රියං දුක්ඛ ඉන්ද්‍රියං සෝමනස් ඉන්ද්‍රියං දෝමනස් ඉන්ද්‍රියං උපේක්ඛා ඉන්ද්‍රියං ඉමා උච්චති භික්ඛවේ පංච වේදනා. මහණෙනි වේදනා පහක් තියෙනවා. මොනවාද පහ? මෙතන කියනවා පංච ඉන්ද්‍රිය වශයෙන්. වේදනාව මෙතන කියනවා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන්. ඉන්ද්‍රිය ධර්මයක් කියන්නේ ඉන්ද්‍රිය කියන්නේ අධිපති කියන අර්ථය, ඊශ්වර කියන අර්ථය. එතකොට අපේ ළඟ ජීවිතේ හැම දෙයකටම වඩා බලවත් වෙන්නේ වේදනාව. ඒක නිසා වේදනාව ඉන්ද්‍රිය ධර්ම වශයෙන් වේදනාව පස් ආකාරයකට වදාලා. සුඛ ඉන්ද්‍රිය සැප කියන එක හිතේ ප්‍රධාන වෙනවා. දුක්ඛ ඉන්ද්‍රිය උපේක්ෂා ඉන්ද්‍රිය. එතකොට අර මුලින් කිව්ව සැප දුක් උපේක්ඛා තුන ඊළඟට සෝමනස් ඉන්ද්‍රිය දෝමනස් ඉන්ද්‍රිය. සෝමනස්ස කියන්නේ සතුටට. හිතේ ඇති වෙන සතුට සෝමනස්ස. දැන් ඔන්න ආරංචි හම්බ වෙනවා. ඔන්න දැන් තමන්ගේ පුතා විභාගයෙන් පාස් වුණා. දුව විභාගයෙන් පාස් වුණා. පුතාට හොඳ රස්සාවක් හම්බුණා. එතකොට හිතේ ඇති වෙන්නේ මොකද්ද? සෝමනස්ස. එතන ඇති වෙන ඒ හිතේ ඇති වෙන සැපයට කියන සෝමනස්ස කියලා. එතකොට ඔන්න දුව විභාගයෙන් ෆේල් වුණා. පුතා ෆේල් වුණා. රස්සාවට යන්න බැරුණා. එතකොට ඇති වෙන්නේ මොකද්ද? සෝමනස්සයක්ද? එහෙනම් මොකද්ද? දෝමනස්සය. අන්න ඒක දෝමනස් ඉන්ද්‍රිය කියනවා. එතකොට සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය කියලා පස් ආකාරයකට වේදනාව තථාගතයන් වහන්සේ විස්තර කළා. දැන් මේව ඔක්කොම අපි ගාව තමයි තියෙන්නේ.
මේවා වෙන කොහෙවත් තියෙනව නෙවෙයි. අපිට හැබැයි මේ අපි ගාව තියෙන මේ සත්‍ය වැටහෙන්නේ. මේ ධර්මය අපිට වැටහෙන්නේ මේ අනවරාග සංසාර අපි වැටහුන් නැති හින්දායි මේ දිගට එන්නේ. දැන් අපි උත්සාහවන්ත වෙන්න ඕන මේ අවබෝධ කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ වේදනාව පින්වත්නි 6 ආකාරයකට 6 ආකාරයකට වේදනාව විස්තර කරලා තියෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, ඉමා උච්චති භික්ඛවේ ච වේදනා. මහණෙනි වේදනා 6යි. මොකද්ද මේ ඇහි ස්පර්ශය නිසා හටගන්න වේදනාව. කනේ ස්පර්ශය නිසා හටගන්න වේදනාව. නහය ස්පර්ශය නිසා, දිවේ ස්පර්ශය නිසා, කය ස්පර්ශය නිසා, මනස ස්පර්ශය නිසා හටගන්න වේදනාව. මොකක්ද ඇහි ස්පර්ශය කියන්නේ? චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ. අන්න ස්පර්ශය කියන්නේ කරුණු 3ක් එකතු වීම. ඒ නිසා තමයි ඇහි වේදනාව හටගන්නේ. මොකන්ද? ඇසට පෙනෙන රූපය සහ හිත චක්කු විඤ්ඤාණය. ඇසත් රූපය චක්කු විඤ්ඤාණයත් එකතුව චක්කු සම්පස්සයයි. ආන්ගේ චක්කු සම්පස්සේ නිසා තමයි ඇසේ වේදනාව හටගන්නේ. ඒක චක්කු සම්පස්ස වේදනාවයි. දැන් ඇහැ සුදෑවිල්ල නම් ඒ ඇහැට ආයෙ පේන්නේ නැහැ. කරුවලක අපි හිටියට පේන්නේ නැහනේ. ඒ කියන්නේ රූප තිබ්බට රූප ඇහැට වැටෙන්නේ. එතකොට පිරිසිදුව රූපය ඕනේ, ඇස ඕනේ. ඇසත් රූපයත් එකතු වුණාට හරියන්නේ නැහැ. මලමිනියට පේන්නේ නැත්නම් මොකද? චක්කු විඤ්ඤාණය නැති හින්දා. දැන් ඇස් අරගෙන මැරිලා తీරවනේ කට්ටිය නේ. ඇස් අරගෙන මැරුණාම ඒ ඇහැට රූප වැටුණාට පේන්නේ නැත්නම් මොකද? එතන විඤ්ඤාණය නැති හින්දා. ඒතර ඇසත් රූපයත් විඤ්ඤාණයත් තුන එකතු වීමට කියනවා ස්පර්ශය කියලා. ආන්ගේ ස්පර්ශය නිසා ඇසේ හට ගන්නා වූ වේදනාව චක්කු සම්පස්ස වේදනාවයි. ඔය වගේම තමයි කන ශබ්දයත් සෝත විඤ්ඤාණයත් එකතුව සෝත සම්පස්සය. ඒ නිසා හට ගන්න වේදනාව සෝත සම්පස්ස වේදනාවයි. නාසයත් ගන්ධයත් ගහන විඤ්ඤාණයත් එකතුව නිසා හට ගන්න වේදනාව ගහන සම්පස්සයයි. ගාන සම්පස්ස වේදනාවයි. දිවත් රසයත් ජීවහා විඤ්ඤාණයත් එකතුව දිවහා සම්පස්සයයි. ඒ නිසා හටගන්න වේදනාව ජීවහා සම්පස්ස වේදනාව. කයත් පහසත් කාය විඤ්ඤාණයත් එකතු වීම නිසා හටගන්නා වූ වේදනාව කාය සම්පස්සයයි. කාය සම්පස්සේ ස්පර්ශේ කාය සම්පස්සේ නිසා හටගන්න වේදනාව කාය සම්පස්ස වේදනාව. ඊළඟට මනසත් අරමුණත් මනෝ විඤ්ඤාණයත් කියන මේ කරුණු 3 එකතු වීම මනෝ සම්පස්සයයි. ඒ නිසා හටගන්න වේදනාව මනෝ සම්පස්ස වේදනාවයි. අන්න ඔය විදිහට වේදනාව 6 ආකාරයකට උපදිනවා, 6 ආකාරයකට දකින්නට කියලා තථාගතයන් වහන්සේ මෙහිදී විස්තර කළා. ඊළඟට පින්වත්නි මේ වේදනාව ඊළඟට විස්තර කරනවා අට්ඨාරස 18කට. කතමාච භික්ඛවේ අට්ඨාරස වේදනා. කුමද්ද මහණෙනි 18 ආකාර වේදනාව කියන්නේ? ඒක විස්තර කරා ච සෝමනස්සූප විචාරා ච දෝමනස්සූප විචාරා ච උපේක්ඛූප විචාරා ඉමා උච්චති භික්ඛවේ අට්ඨාරස වේදනා. 6ක් තියෙනවා. සෝමනස්සේ නිසා හටගන්න වේදනා 6යි. දෝමනස්සේ නිසා හටගන්න වේදනා 6යි. උපේක්ඛාව නිසා හටගන්න වේදනා 6යි. ඒ කියන්නේ අපි ළඟ තියෙනවානේ සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා 3. ඔය 3න් එකක් තමයි ඇහැට පෙනෙනකොට ඇති වෙන්නේ. එතකොට ඇහි 3යි. කනේ 3යි. නහයේ 3යි. දිවේ 3යි. කයේ 3යි. මනසේ 3යි. එතකොට කීයද? 18යි.
එතකොට ඇහැ කන නහය දිව කය මන කියන ద్వාර හයේම සෝමනස්ස සැප වේදනා 6යි. ඒ හයේම එනකොට දුක් වේදනා 6යි, උපේක්ඛා වේදනා 6යි. එතකොට ඔන්න 18යි. අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඊළඟට පෙන්නනවා වේදනාව බුදුරජාණන් වහන්සේ 36කට කොහොමද මේ වේදනා 36ක් වෙන්නේ? ඒක උන්වහන්සේ වදාලා කතමාච භික්කවේ චත්තිංස වේදනා ච ගේහසිතානි සෝමනස්සානි ච නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි. ඒ විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ පින්වත්නි ගේහසිත මුල් කරගෙන හටගන්න වේදනා 6යි. ඇහි කනේ නහයි දිවේ කයේ මනේ හටගන්න වේදනා 6ක් තියෙනවානේ. ඔය 6 සෝමනස්ස කියන්නේ සතුට නැත්තම් සැපය මුල් කොටගෙන 6 ආකාරයකට උපදිනවා. ඒ 6 උපදින්නේ ගේහසිතානි. ගේහසිත කියන්නේ මොකටද? ගිහි. ඒ කියන්නේ පංචකාමයේ මුල් කරගෙන හටගන්නවා 6 ආකාරික වේදනා. දැන් බලන්න හොඳ ලස්සන රූපයක් එහෙම පේනකොට හටගන්නේ ඒකට කියනවා ගේහසිත කියලා. ඒ කියන්නේ කාම සහිතයි. ඒ හටගන්න සැප වේදනාව. ඒ වගේ දැන් හොඳ සින්දුවක් එහෙම අහන්නේ නේ. දැන් ওই තරුණ ළමයි අපි දැකලා තියෙන පාරවල් වල යනකොට තියපෝන් එක කණේ ගහගෙන යනවා. අන්න ඒක කෙලෙස් සහිතව හටගන්න එක. ඒ වගේ කෙලෙස් සහිතව සැප වේදනාව 6 ආකාරයකට උපදිනවා. ඊළඟට වදාලා නෙක්ඛම්ම සිතානි ච නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි. නෙක්ඛම්මේ කියන්නේ ඒ කාමෙන් අයින් වීම, අතහැරීම. ඒ අතහැරීම නිසාත් දැන් මේ ඇත්තන්ට දැන් මේ වෙලාවේ තියෙන නෙක්ඛම්ම, දැන් මේ බුදු පිළිම දකින්නකොට හාමුදුරුවෝ දකින්නකොට අර ස්ත්‍රිය පුරුෂයෙක් දකින්නකොට එන තණ්හාවක් නෙවෙයි එන්නේ. දැන් තියෙන නෙක්ඛම්මයක්. ඒ නෙක්ඛම්මයේ තුලත් ඇති වෙලා තියෙනවා දැන් කැමැත්ත සැපයක් තියෙනවා. තේරුණාද? එතකොට එතන සැප වේදනා. නෙක්ඛම්මයේ මුල් කොටගෙන සැප වේදනා 6යි. කනෙන් නහයෙන් දිවෙන් බණ ඇහෙනකොට අර සින්දුවක් ඇහෙනකොට වගේ නලියන්නේ නැහනේ. නේද? දැන් සින්දුවක් එහෙම ඇහෙනවා නිකා නලියනවා නේද ඇඟත් එක්ක. ඒ මොකද ඒක කාම. මේක නෙක්ඛම්ම ය මුල් කරගෙන හට ගන්නා වූ සෝමනස්ස වේදනාවක්. ඔන්න ඔය විදිහට වදාලා කාමයේ මුල් කොටගෙන සෝමනස්ස වේදනා 6යි. ඊළඟට නෙක්ඛම්මයේ මුල් කොටගෙන සෝමනස්ස වේදනා 6යි. 12යි. ඊළඟට කාමයේ මුල් කොටගෙන දෝමනස්ස වේදනා. දැන් මේ තරහකාරයෙක් කියම වෙනකොට තරහක් නෙන්නේ. ඒ වගේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් කයෙන් මනෙන් හට ගන්නවා 6යි. ඊට පස්සේ මේ අතහැරීම නිසා සිල් රකින්නකොට වනාන්තරවල ගත වෙලා භාවනා කරනකොටත් සමහර විට ඇහෙන් කනින් නහයෙන් දිවෙන් කයෙන් දුක් වේදනා හට ගන්නවා. දෝමනස්ස වේදනා හට ගන්නවා. එතනත් 6යි. එතකොට 24යි. ඊළඟට ගේහසිතානි උපේක්ඛා වේදනානි. දැන් අර කාම හිතක් ඇතිව උපේක්ෂා වේදනා 6 ආකාරයකට උපදිනවා. ඊළඟට නෙක්ඛම්ම සිතානි නයිස් කර්ම සිත මුල් කරගෙන උපේක්ෂා වේදනාව 6 ආකාරයකට උපදින. එතකොට උතන කියනවා 36යි කියලා. එතකොට ඔය 36ක් වූ වේදනාවල් ඒවා ගැඹුරු කාරණා. ඉතින් මේ ඇත්තෝ ඕවා අවබෝධ කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඊළඟට මේක වදාලා වේදනාව 108 ආකාරයකට. අට සත වේදනා 108යි. කොහොමද වේදනා 108කට මේක බෙදිලා යන්නේ? වදාලා කතමාච භික්ඛවේ මහණෙනි කුමක්ද මේ වේදනා 108කට බෙදෙන්නේ? ඒ අනුව උන්වහන්සේ වදාලා අතීත ඔය කියපු වේදනා 36 අතීත කාලයේ 36යි, අනාගත කාලයේ 36යි, වර්තමාන කාලයේ 36යි. එතකොට ඔතනට කියනවා වේදනා 108යි කියලා. එතකොට ඔන්න ඔය 108 ආකාරයකට බුදුරජාණන් වහන්සේ වේදනා විස්තර කළා අට සත පරියාය සූත්‍රයේදී. අන්තිම කාරණා ටික අපිට වෙලාව හැටියට ඒ නාමයේ විතරයි විස්තර කරන්න ඕනේ. කොහොම නමුත් ඔය 108කට වේදනාව උපදිනවා.
ඉතින් මේ වේදනාවන් අවබෝධ කරගන්න ඕන. දැන් සමහර විට මේ ගැඹුරු කාරණා එක පාට ඔළුවට යන්න නැති වෙන්න පුළුවන්. හැබැයි එදා ස්වාමීන් වහන්සේ නම ධර්ම දේශනා කරනකොට ගෙම්බෙක් බණ අහගෙන හිටියා නේද? ඊට පස්සේ ගොපල්ලෙක් ඇවිල්ලා හරක් ටික දක්කගෙන ගිහිල්ලා ගොපල්ලෙක් එතෙන්ට ඇවිල්ලා අර හරක්ට ගහන කෙවිට අරගෙන ගිහිල්ලා බිමට හිර කරගෙන බණ ඇහුවා. බලනකොට අර ගෙම්බගේ ඇඟ උඩට හිර වෙලා තියෙන. එහෙම්ම බණ අහගෙන ගෙම්බා මැරිලා දිව්‍ය ලෝකේ මණ්ඩුක කියන නමින් දිව්‍ය පුත්‍රයෙක් වුණා. දැන් ගෙම්බට බණ තේරිලාද බණ ඇහුවේ? නෑ. ඇයි? ඒ සද්දේ අහගෙන හිටියා. ඒ තුලින් සෝතද්්වාරික අති මහන්තාරම්භන කුසල වීති චිත්ත පහළ වෙලා ඒ තුලින් මහා කුසලයක් රැස් වෙලයි දෙව්ලොව ඉපදුනේ. ඒ වගේ කතා ප්‍රවෘත්ති ඕන තරම් තියෙනවා. ඒ නිසා මේ කියන්නේ පරම සත්‍ය වූ බුද්ධ ධර්මයයි. ඒ නිසා මේ හැම කරුණක්ම අර්ථයේ වශයෙන් නොතේරුණත් මේ අපි ඇහුවේ මේ පරම සත්‍ය ධර්මයයි කියලා හිත පහදවා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේදා වේදනාව 108 ආකාරයකට න්‍යාය 8ක් යටතේ විස්තර කොට වදාළ ඒ සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා. මේ පිළිබඳව තව තවත් ගැඹුරෙන් අවබෝධ කරගන්නට සියලු දෙනාම වෙර වඩත්වා කියලා සිහිපත් කරනවා. එහෙමනම් කාල වේලාව අනුව කල්පනා කරගන්න ඕන මෙතෙක් වෙලා වේදනාව කියන කාරණාව මුල් කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්ත උතුම් කුසල ශක්ති පුණ්‍ය ධර්මයේ මේ හැම දිනාට අනුමෝදන් වේවා. මේ හැම දිනාගේම ලෞකික ජීවිත සාර්ථක වේවා. නිරෝගී සම්පත්තියෙන් දිගාසිරි සම්පත්තියෙන් අභිවර්ධනය වේවා. කරගෙන යන රැකී ආරක්ෂා ආදී සියල්ල ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. දරුමුණුබුර ආදීන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු තියුණු වේවා. යන්නේන ගමන බිමල සඵල වේවා. හිතන පතන සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. කෙලවර අජර වූ අමර වූ ශ්‍රේෂ්ඨ වූ සුන්දර වූ නිර්වාණයෙන් සැනසෙන්නට මේ පිං හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙම ප්‍රාර්ථනා කරගන්න ගමන් දැන් කල්පනා කරගන්නට ඕන අද දවසේ මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ තම 20 වන විවාහ සංවත්සරයේ වෙනුවෙන් නෙළුම් උයන මැටි කොටුව දන් කොටුව පදිංචි WA නිහාල් ජයසාන්ත මහතා නිරෝෂා කරුණාරත්න මහත්මිය ඇතුළු සදහැවත් පින්වතුන්ලා මේ දායකත්වයේ දරන්නට යෙදුණා. අරමුණ වශයෙන් පවත්ත ගන්නවා සුමනාවති මෑණියන්, පාලිත කරුණාරත්න පියාණන්, චිත්‍රා කරුණාවති මෑණියන්, සසරේ මියගිය සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම සෙත් පැතීමට WA ආර්යරත්න පියාණන් ඇතුළු පවුලේ සියලු දෙනාට පැමිණි නොපැමිණි සියලු දෙනාට ප්‍රාර්ථනා කිරීමත් අපවත් වදාළ නාවිනි ආර්ය ධම්ම ස්වාමින් වහන්සේටත් අපවත් වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ දරණාගම කුසල ධම්ම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටත් සේසෙන්ගේ ස්වාමින් වහන්සේලාට මතුරුන් ලෞතුරා සම්බුද්ධත්වයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ. එහෙනම් ඒ අපවත් වදාළ පින්වත් ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම මේ පින්වතුන්ලාගේ නම් වලින් මිය පරලෝකීය පරම්පරානුයාත ඥාතීන්ට මේ උතුම් පින් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවීචයේ පටන් භවආග්‍රේ දක්වයින් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වේවා. දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම මේ සිද්ධ කරගත් සියලු කුසල ශක්තිය තම 20 වන විවාහ සංවත්සරයේ වෙනුවෙන් තමයි මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුනේ. WA නිහාල් ජයසාන්ත මහතාට නිරෝෂා කරුණාරත්න මහත්මිය ප්‍රධාන ඔබ හැම දිනාට සුවපත් පින්බර ජීවිතයක් ගත කරගන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ වර්තමාන සභාපති දරණාගම බොරලන්දේ වජිර ඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දිනාටත් මේ පින්පෙත් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් ධර්ම දේශනා කළ මටත් අප සියලු දෙනාටම අමන් නිවන් සුවය පිණිස මේ පින් පවතිවා කියලා ප්‍රාර්ථනා කරගන්න.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. ධර්ම ශ්‍රවණානිසංසයෙන් යහපතක්ම වේවා. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් මරදන් කඩවල තෝරුවැව කදිරාගම ඉසිපතන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද කොළඹිස්සේ විමුක්ති රතන ගෞරවනීය ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතරවාරයේදී අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.